නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත කුසල ධර්මයන් පිළිබඳව අපි බොහෝ වෙලාවට කතා කරනවා. අපේ ජීවිතයට කුසල ධර්මයන් තුළින් ලැබෙන පිටුවහල පිළිබඳව අපි ගොඩක් අවස්ථාවලදී සාකච්ඡා කරනවා. අද දවසේදී අපිට යම් මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙනවා නම් පරිහරණය කරන්නට උපභෝග පරිභෝග වස්තු සම්පත් ලැබිලා තියෙනවා නම් ඒ වගේම අපි සමාජය තුළ යහපත්ව ජීවත් වන්නට පුළුවන්කම තියෙනවා නම් අන්‍යයන්ගේ ගෞරවය ආදරය ලබන්නෙක් බවට පත් වෙලා තියෙනවා නම් ඒ සියල්ලක්ම පෙර කරපු කුසල විපාකයක් නිසා ලැබුණ දේවල්. ලෝකෝත්තර කුසල නිසා නෙමෙයි ලෞකික කුසල නිසා ලැබුණ දේවල්. ඒ වගේම අපි ජීවිතේ ඒ වගේ දේවල් ලැබෙන්නේ නැතිනම් උපභෝග පරිභෝග වස්තු කීර්ති ඒ වගේම අපිට සමාජය තුළ ලැබිය යුතු හිමි වේ යුතු ස්ථාන ලැබෙන්නේ නැත්නම් ඇතැම් විටක ඒවා අපි ඒ බඳු දේවල් ලබන්නට තරම් මහා කුසල ශක්තියක් නැති නිසා නැතිනම් ඒ බඳු කුසලයක විපාකයක් පැමිණිලා නැති නිසා ඒ නිසා ඒ දේවල් තියෙන අය විසින් නැවත නැවතත් කුසලයේහි හැසිරිය යුතු වෙනවා. අපි භුක්ති විඳින මනුස්ස ජීවිතය තුළ අපි අප්‍රමාදී විය යුතුයි කුසලයේ තුළ. මොකද අපි ගෙවා දමන්නේ කුසල විපාකයක් නිසා. ඒ වගේම අපිට යම්කිසි දෙයක් නැතිනම් අපි ඒ සඳහා හේතු වන කුසල ධර්මයන්ද මේ ජීවිතය තුළ සම්පාදනය කරගත යුතුයි. අනියත සත්වයින් හැටියට ජීවත් වන අපට යම්කිසි මොහොතක මේ ජීවිතයේ අප්‍රමාදී බව උපදවගෙන මාර්ගයකටපත් වෙලා ඵලාදිගමයක් ලබන කම්ම අපි කවුරුත් සසර ගමන ළඟින්ම තියාගෙන ඉන්න අය. අනියත සත්වයෝ. ඉතින් මේ අනියත භවක ජීවත් වෙන අපි කුසල ධර්ම අත්හැරිය යුතු දේවල් නෙමෙයි. අපේ ජීවිත කුසල ධර්මයන් තුළ අපි පෝෂණය කරගත යුතු වෙනවා. ඒ කුසල ධර්මයන්ගේ අපේ ජීවිතයේ පෝෂණය වීම තුළ තමයි අපිට සැනසෙල්ලක් උරුම කරගන්න පුළුවන්කම තියෙන්නේ. ජීවිතේට දෙයක් අපිට ලබා ගන්නට පුළුවන්කම තියෙන විදිහට. මරණයත් එක්ක අපි ගොඩනගන හැම දෙයක්ම අපිට අතහැරලා යනවා. අපි ගොඩනගන ගෙවල් දොරවල් දූ දරුවෝ අපිට ගොඩක් දේවල් තියෙනවා කියලා අපි හිතාගෙන ඉන්නවානේ. එතකොට මේ අපිට ගොඩක් තියෙනවා කියලා හිතාගෙන ඉන්න සෑම දෙයක්ම අපිට අතහැරිලා යනවා. අපි ජීවත් වෙන්නේ හරි අසරණ තත්වයක අසරණ තැනක. අඩුම තරමේ ඔබට පුළුවන් කමක් නැහැ ඔබට ඇතිවෙන හිසේ කැක්කුමක් අනික් කෙනෙක් එක්ක මාරු කරගන්න පුළුවන් කමක් නැත්තේ නෑනේ. ඒ ඔබ විසින් විඳ යුතු වෙනවා. ලෙඩවීම කියන එක ඔබ විසින් විඳ යුතු වෙනවා. මරණය කියන එක ඔබ විසින් විඳ යුතු වෙනවා. ඔබට බෑනේ ඔබ ආදරය කරන කෙනෙකුගේ දුකක් අරගෙන ඒ වෙනුවට ඒක විඳින්න පුළුවන් කමක් නැහැනේ. ඉතින් එච්චර අසරණ තැනක ජීවත් වෙන අපිට අපි ගොඩනගා ගන්න ලෝකයේම අපහමුවේම නැති වෙලා යනකොට ඒ දේවල් අනුව දුකටපත් නොවි ඉන්න නම් අපේ හිත ධර්මයේ තුල ශක්තිමත් වෙන්නට ඕනේ. ඉතින් මේ ශක්තිමත් බව කියන දේ තුලදී අපිට ලෞකික සහ ලෝකෝත්තර අර්ථ දෙකක් තියෙනවා. එකක් තමයි අපිට ඉතුරු වෙන්නේ අද අපි යමක් අත්හැරියොත් අත්හැරපු දේ විතරයි. ඒ කියන්නේ අපි තියාගන්න කියලා උත්සාහවත් වෙච්ච සෑම දෙයක්ම නැති වෙලා යනවා. මේ ගෙදරක් ගිනි ගන්නකොට ගෙදර ගිනි ගන්න හැම දෙයක්ම ගින්නෙන් විනාශ වෙලා යනවා. යම්කිසි දෙයක් ජනේලකින් හරි දොරකින් හරි එළියට විසි කරගත්තොත් මේ ගේ ඇතුලේ ඉන්න කෙනාට පේන්නේ මේක එළියට විසි කරනවා වගේ. හැබැයි ගින්නෙන් දැවිලා යනකොට ඉතුරු වෙලා තියෙන්නේ අර එළියට විසි කරගත්ත දේ විතරයි. ඒ වගේ ඔබ ජීවිතයේ ඔබ ළඟ යම් දෙයක් රැස් කරලා එකතු කරගෙන තියනවා නම් ඒ සෑම දෙයක්ම ජරාව, මරණය, ව්‍යාධිය මේ හැම දුකකින්ම පිච්චිලා යනවා. ඒව නැති වෙලා යනවා. ඔබට ඉතුරු වෙන්නේ ඔබ අද යම් දෙයක් දාන ධර්ම විශේෂයි අත්හැරියා කියලා ඔබට පේනවා නම් ඔබට නැති වුණා වගේ අද සමහර දේවල් පේනවා නම් ඒ දේවල් ඔබට ඉතුරු වෙනවා කුසල ධර්මයන් විශේෂයි ඉතුරු කරපු දේවල්.
අකුසල ධර්මයන් විශේෂිත පුළුවන්. හැබැයි ඒ දේවල් ඉතුරු වෙනවා අයහපත් දුකටපත් කිරීමක් විදිහට. ගින්නෙන් ගින්නට ඇද දැමීමක් වගේ. කුසල ධර්මයන් ඉතුරු කරගත්තාම හරියට ඔබ නොදන්නා තැනකට යනකොට ඒ නොදන්නා පළාතේ ඔබව උත්කර්ෂවත් අන්දමින් පිළිගැනීම සඳහා සූදානම් කළ හිතවතුන් පිරිසක් වගේ බවට කුසලයන්පත් වෙනවා. ඒ කුසලයේ ඒ නිසා ඔබේ ජීවිතයට ගොඩක් උපකාරයි. කුසලයේ කියන දේ නිසා අපි අප්‍රමාදීව සිද්ධ කළ යුතු දෙයක්. ඒ නිසා අපමාදෝ කුසලේසු ධම්මේසු කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ කුසල ධර්මයන්හි අප්‍රමාදී බව ඊටාම වටිනවා කියලා. ඒ කුසල ධර්මයන්ගේ අප්‍රමාදී බව උපදව ගන්නකොට මේ ලෞකික කුසලයේ තුල ඔබට අද සිද්ධ කරගත හැකි මේ ජීවිතයේ තුල ඊටාම වාග්ය සම්පන්න කුසලයකට ඔබට සම්බන්ධ වෙන්නට පුළුවන් අවස්ථාවක් ඔබට අද දවසේදී ලැබිලා තියෙනවා. ඒ ලැබිලා තියෙන අවස්ථාව උපරිම ඔබ ප්‍රයෝජනෙට ලබා ගන්නට අවශ්‍යයි. ඒ බඳු කුසලයක් ඔබේ ජීවිතය තුළ සිද්ධ කරගන්නට ලැබෙනවා කියලා කියන්නේ ඔබ මේ ජීවිතය යහපත් අන්දමින් ප්‍රයෝජන ලබා ගන්නවා කියන එක. ඒ නිසා ඔබට හැකි විදිහට ඔබට පුළුවන් විදිහට ඔබ ඒ කුසලයේ සදා සම්බන්ධ වන්නට ඕනේ. මොකද්ද? දීඝවාපී සෑරදුන් ඉදිකිරීමේ උතුම් කුසලය. බෞද්ධ මාධ්‍ය ජාලය මූලිකත්වයෙන් කටයුතු කරනවා. ඒ දීඝවාපී සෑරදුන් ඉදිකිරීමේ මහා කුසලයට ඔබත් සම්බන්ධ වෙන්න. සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් ඉදි වූ විශේෂ ස්තූපයක් දීඝවාපී මහ සෑරදුන් කියලා කියන්නේ. බොහෝ දෙනෙක් වන්දනාමාන කරලා උතුම් කුසල සිත් රාශියක් ඇති කරගන්න උතුම් පුණ්‍ය ක්ෂේත්‍රයක්. ඒ උතුම් පුණ්‍ය ක්ෂේත්‍රයට එක gadol කැටයකට යන වියදමක් හරි දරලා ඔබට දායක වෙන්න පුළුවන් නම් පින්නතුනි ඒක මහා ආනිසංසදායක දෙයක්. ඉතින් ඔබට හැකි පමණින් දායක වීම ඒ නිසා කුසල ධර්ම විශේෂෙහි ඊටම වැදගත් වෙනවා. ඒ සඳහා ඔබේ ජීවිතය තුළ ඔබ අප්‍රමාදීව කටයුතු කරන්න. ඒ සඳහා ඔබ බොහෝ උත්සාහවත් වන්නට කියලා ඔබට බොහොම කල්යාණ මිත්‍ර භාවයෙන් සිහිපත් කරනවා. පින්නතුනි අපි සාකච්ඡා කළේ අපේ ප්‍රතිපදාව පිළිබඳව කතා කරනකොට අපිට ඇතිවන නුවණවල් සහ ඥාන පිළිබඳව කරන සාකච්ඡාවේදී අපි අවසාන වශයෙන් සාකච්ඡා කළා ගෝත්‍ර භූ ඥානය කියලා. ගෝත්‍ර භූ ඥානය කියලා කියන්නේ ගෝත්‍රයෙන් එතර වීම වශයෙන් ගෝත්‍රය අභිභවනය කිරීම වශයෙන් ඇති කරගන්න ප්‍රඥාවක්. එතනදී පෘථජ්ජන ගෝත්‍රය අභිභවනය කිරීම. අපි ඒක කොටස් දෙකකට බෙදලා කතා කළා. එකක් සමත වශයෙන් ගෝත්‍ර භූ ඥානය ඇති වෙන්නේ කොහොමද? අනෙක් දේ විපස්සනා වශයෙන් ගෝත්‍ර භූ ඥානය ඇති වෙන්නේ කොහොමද කියන කාරණාව. සමත වශයෙන් 8 ආකාරයකට කතා කළා කොහොමද ගෝත්‍ර භූ ඥානය ඇති වෙන්නේ කියලා. විපස්සනා වශයෙන් උන් 10 ආකාරයකින් කතා කළා. එතකොට ඒ සෑම තැනකම ගෝත්‍ර භූ කියලා කියන්නේ පෘථජ්ජන ගෝත්‍රයෙන් ඈතර වීම වශයෙන් ඇති කරගන්න ප්‍රඥාව කියලා අපි කියනකොට ඒක අදාළ වෙන්නේ මාර්ග සහ ඵල සංඛ්‍යාත භූමියට. ඒ වගේම සමත වශයෙන් උපදිනා තැන්වලදීත් ගෝත්‍ර භූ ඥානය උපදිනවා. ඒ සමස්ත පෘථජ්ජන ගෝත්‍රයෙන් ඈතර වීම නෙමෙයි. ප්‍රථම ධානයේට අපි කිව්වා නීවරණ ගෝත්‍රයෙන් නිදහස් වීම කියලා. නීවරණ ධර්මයන්ගෙන් නිදහස් වීම හිත. ඊට පස්සේ ဒုတိ ය ධානයේට යනකොට විතක්ක ਵਿਚාරයන්ගෙන් නිදහස් වීම ආදී ලෙස අපි ධාන පිළිබඳවත් සාකච්ඡා කළා කොහොමද ඒ දේවල් මෙතනට අනුරූප වන්නේ කියන කාරණාව. මේ විදිහට ගෝත්‍ර භූ ඥානය පිළිබඳව කතා කළාට පස්සේ දැන් ගෝත්‍ර භූ ඥානයට අනතුරු උපදින දෙයක් හැටියට තමයි මාර්ග ඥානය තියෙන්නේ. එහෙම නැතිනම් මාර්ග සිත් කියලා අපි අදහස් කරන කතා කරන දේ. ඒකට අපි ලෝකෝත්තර මාර්ගයක් ප්‍රතිපදාවක් අනුගමනය කරන්නට උත්සාහවත් වෙන්නේ. ඒ ලෝකෝත්තර ප්‍රතිපදාවක් පූර්ණේ කරගන්නට යනකොට අපි ප්‍රතිපදාව නැතිනම් මාර්ග සත්‍ය පිළිබඳව අපි බොහෝ වෙලාවට සාකච්ඡා කරනවා. මොනවද මාර්ග සත්‍ය කියලා අපි සාකච්ඡා කරන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ ඇත්ත ඇති හැටියට දැකීම කියන දේ තමයි අපි එතනදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරන්නේ. මේ යථාභූත දර්ශනය ප්‍රධාන කරගත්ත සම්මා දිට්ඨිය මූලික කරගත්ත
මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කෙනෙකුගේ සම්පූර්ණම සසර ගමන නැති කරන්නට පුළුවන්කම තියෙන. ඒ වගේම අවබෝධයේ ප්‍රත්‍යක්ෂයක් බවට පත් කිරීමේ මූලික ප්‍රවේශය හැටියට අපට හඳුන්වා දෙන්නට පුළුවන්කම තියෙනවා. එතකොට එතනදී මේ මාර්ග ඥානය පිළිබඳව අපි ටිකක් විමසා බැලිය යුතු වෙනවා. මොකද්ද මාර්ග ඥානය කියලා කියන්නේ කියලා. මාර්ග ඥානය පිළිබඳව විස්තර කිරීමේදී කතන් දූබතෝ උට්ටාන විවට්ටනේ පඤ්ඤා මග්ගේ ඥානං කියලා මේ දූබතෝ අංශ දෙකකින් උබතෝ කියලා කියනවා, මේ උබත කියලා කියනවා, කොටස් දෙකකින් කියලා උබත කියලා කියනවා දෙආකාරයකට. එතකොට මේ දූබතෝ උට්ටාන විවට්ටනේ පඤ්ඤා මේ කොටස් දෙකකින් ඇතිවෙන නැගී සිටීමක්, ඒ වගේම මේක විවර්තනයේ පිණිස පවතින දෙයක්. ඒ ප්‍රඥාව මාර්ගඥානයයි කියලා කියනවා. එතකොට මේ උබතෝ විවස්ථානේ නැතිනම් උබතෝ උට්ටානය කියන එක දෙපසකින් නැගී සිටීම කියන එක අපි මෙතනදී විශේෂයෙන් සලකා තේරුම් ගත යුතුයි. සෝතාපට්ටි මග්ගක්ඛනේ දස්සනට්ඨේන සම්මාදිට්ඨි මිච්ඡාදිට්ඨිය වුට්ඨාති. එතකොට මේ සෝතාපට්ටි මාර්ගක්ෂණයෙහිදී දස්සනට්ඨේන සම්මාදිට්ඨි දර්ශනාර්ථයෙන් සම්මාදිට්ඨිය යෙදෙනවා. මිච්ඡාදිට්ඨිය වුට්ඨාති. ඒ දර්ශනාර්ථයේ යෙදෙන සම්මාදිට්ඨිය මිච්ඡාදිට්ඨියෙන් නැගී සිටීම සිද්ධ කරනවා. මිච්ඡාදිට්ඨිය දුරු කළා දානවා. කුමක් නිසාද? සම්‍යක් දෘෂ්ටියට පැමිණ සම්‍යක් දෘෂ්ටිය නිසා මිච්ඡා දිට්ඨිය දුරු කළා දානවා. තදනුවත්තක කිලේසේහිච. තදනුවත්ත කියලා කියන්නේ ඒ මිච්ඡා දිට්ඨිය හා අනුවර්තනය වුණ, ඒක හා අනුව පවතින යම් කෙලෙසයක් තියෙනවා නම් ඒ කෙලෙසයක් දුරු කළා දානවා. ඒ වගේම කන්දේහිච වුට්ටාති. ඒ ස්කන්ධයන්ගෙත් නැගී සිටීම සිද්ධ කරනවා. එතකොට මිත්‍යා දෘෂ්ටිය නැති කරනකොට මිත්‍යා දෘෂ්ටිය හා තදනුවත්ත කෙලෙස් සහ ස්කන්ධ තියෙනවා නම් අන්න ඒ කෙලෙස් සහ ස්කන්ධයන්ගෙනුත් නැගී සිටීම සිද්ධ වෙනවා. බහිත්තාජ සබ්බ නිමිත්තේහි වුට්ඨාති. ඒ වගේම බාහිර තියෙන සියලු නිමිති වලිනුත් හිත මිදෙනවා. දූබතෝ වුට්ටාන විවට්ටනේ පඤ්ඤා මග්ගේ ඥානං. මෙන්න මේ ඒ නිසා කියනවා මේ දූබතෝ උට්ඨාන විවට්ටනේ පඤ්ඤා කියලා මේ ධ්‍යානශයකින්ම හිතේ නැගී සිටීම වෙන විවර්තනයේ පිණිස පවතින ප්‍රඥාවක් තමයි මේ කතා කරන මාර්ග ඥානය කියලා. එතකොට මෙන්න මේ විදිහට මේ අපිට තේරුම් ගන්නට අවශ්‍යයි මේ දූබතෝ උට්ඨාන කියන කාරණාව. අපි ගෝත්‍ර භූ ඥානය පිළිබඳව කතා කරනකොට ඔබට මතක ඇති අපි එතනදී කතා කළා බහිද්ධා උට්ඨාන විවට්ටනේ පඤ්ඤා කියලා. බහිද්ධා උට්ඨාන විවට්ටනේ පඤ්ඤා කියලා කියන්නේ බාහිරින් නැගී සිටීම කියන එක. එතකොට දැන් මෙතනදී කතා කරන අංශ දෙකක් පිළිබඳව බාහිර තියෙන සියලු නිමිති වලින් මිදී පැවැත්ම සහ ඒ වගේම තදනුවත්ත ස්කන්ධ කෙලස් කියන මේ දේවල් වලිනුත් මිදීම කියන දේ. එතකොට මේක ආධ්‍යාත්මික බාහිර කියන මේ ධ්‍යානශයකින්ම සිටින සිතේ නැගී සිටීමක්. මේ අංශ දෙකකින් ඇති කරගන්න මිදීමක්. ප්‍රධාන මට්ටමේ රළු වශයෙන්ම කතා කළොත් ආධ්‍යාත්මික සහ බාහිර කියන තැනින් අපි මිදෙන එක තමයි මෙතනදී මේ කතා කරන්නේ. ආධ්‍යාත්මික දේනොත් බාහිර දේනොත් ඇති කරගන්න මිදීම දූබතෝ උට්ඨානයයි කියලා කියනවා. එතකොට පළවෙනිම දේ තමයි සම්‍යක් දෘෂ්ටිය අසුරු කරගෙන සම්‍යක් දෘෂ්ටියට පැමිණ සම්‍යක් දෘෂ්ටිය නිසා මිච්ඡා දිට්ඨිය වුට්ඨාති කියලා කියනවා. මිත්‍යා දෘෂ්ටියෙන් නැගී සිටීම සිද්ධ වෙනවා කියලා. මිත්‍යා දෘෂ්ටිය කියන එක දුරු කළා දානවා. මේ සෝතාපට්ටි මාර්ගයෙන් තමයි දිට්ඨිය කියන එක සම්පූර්ණම ප්‍රහීන කරන්නේ. ඒක දිට්ඨිය කියන එක දිට්ඨි අනුසය සහිතව ඒක දුරු කළා දානවා. දෘෂ්ටිය කියන එකේ අනුසයවත් නොහිටින විදිහට සෝතාපට්ටි මාර්ගයෙන් මේ දෘෂ්ටිය කියන දේ දුරු කළා දානවා. එතකොට මේ සමුච්ඡේද වශයෙන් සම්පූර්ණම සියල්ලම සිඳ දමනවා කියලා කියනවා. කුමන දෘෂ්ටියෙන්ද? ද්වාසට්ටි භේදතෝ මිච්ඡා දිට්ඨිතෝ උට්ඨාති. දෙසටක් පමණ ප්‍රභේදගත වූ මිත්‍යා දෘෂ්ටියෙන් සම්පූර්ණම හිත මිදෙනවා. අපිට
මේ දෙපැත්තකින් කතා කරනකොට අපිට පළවෙනිම දේ තමයි මෙතනදී සිද්ධ වෙන මිච්ඡා දිට්ඨිය දුරු වීම කියන දේ. මිච්ඡා දිට්ඨිය දුරු වීම පිළිබඳව කතා කිරීමේදී මිත්‍යා දෘෂ්ටිය දෙසටක් පමණ මිත්‍යා දෘෂ්ටි දුරු වෙනවා කියලා මෙතනදී දක්වනවා. මිත්‍යා දෘෂ්ටි පිළිබඳව කතා කරන්නට ගියොත් අපිට වෙනම විෂයක් බවට පත් වෙනවා. නැතිනම් ඒක ප්‍රධාන ලෙස කතා කළ යුතු දෙයක් වෙනවා. ඉතින් පුනරුක්ති ලෙස මෙතන කතා කරනවට වඩා සෙනසුරාදා රාත්‍රී 9ට බෞද්ධ මාධ්‍ය ජාලය ඔස්සේ විකාශය වන විභජ්‍යවාද ශාසන සමීක්ෂා ධර්ම මණ්ඩපයට ඔබ අහුම්කම් දෙනවා නම් ඒ ඔස්සේ ඔබට මේ මිත්‍යා දෘෂ්ටි පිළිබඳව දැනගන්නට පුළුවන්. මේ දෙසටක් වූ මිත්‍යා දෘෂ්ටි පිළිබඳව කොහොමද මේ මිත්‍යා දෘෂ්ටි ප්‍රභේදගත වෙලා තියෙන්නේ. දෙසටක් කියලා කිව්වට ඒකේ අභ්‍යන්තර තියෙන දෘෂ්ටි කොයි විදිහටද පැතිරිලා තියෙන්නේ කියලා සමස්ත මිත්‍යා දෘෂ්ටීන් පිළිබඳව අදහසක් එතුලින් ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ දේ කතා කරන්නට ගියොත් මිත්‍යා දෘෂ්ටි පිළිබඳවම අපිට බොහෝ කාලයක් කතා කරන්නට වන නිසා මෙතනදී වෙනමම මිත්‍යා දෘෂ්ටි පිළිබඳව සාකච්ඡාවක් සිදු කරන්නේ නැහැ. ඒතකොට දැන් දර්ශනාර්ථ සම්මාදිට්ඨියෙන් කරන්නේ මිච්ඡා දිට්ඨිය දුරු කිරීම. මිච්ඡා දිට්ඨිය කියන එක පිළිබඳ අපි පොදු හඳුනා ගැනීමක් කළොත් අපි මිත්‍යා දෘෂ්ටි දෙසටක් කියලා කියනවා. 62ක් මිත්‍යා දෘෂ්ටි කියලා. ඒ සියලු 62කට මිත්‍යා දෘෂ්ටියට පොදු වෙන්නේ සාස්වත සහ උච්ඡේද කියලා ඇති කරගත්ත දෘෂ්ටීන්. සාස්වත කියලා කියනවා ආත්මවාදයේ අනුව ගියපු ආත්මයක පැවැත්ම පිළිබඳව කතා කරන දෘෂ්ටියට. උච්ඡේදය කියලා කියනවා ආත්මය සිඳීම පිළිබඳව කතා කරන එක. මරණින් මත්තේ නැහැ. ආත්ම 100ක් ගියාට පස්සේ නැති වෙලා යනවා. ආත්ම 1000ක් ගියාට පස්සේ නැති වෙලා යනවා. නැත්නම් මේ ජීවිතේම නැති වෙලා මේ කය බිඳිලා ගියාට පස්සේ නැවත උපදින්නේ නැහැ. කොහෙවත් යන්නේ නැතුව මේක නිකම්ම නැති වෙලා යන දෙයක්. භෞතිකවාදී අදහස් අනුව ගියපු උච්ඡේදයක් පිළිබඳව කතා කරනවා. මෙන්න මේ වගේ දෘෂ්ටිවාද පිළිබඳව අපි කල්පනා කරලා බලනකොට මේ සාස්වතය සහ උච්ඡේදය තමයි ප්‍රධාන වශයෙන් අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ සාස්වතය සහ උච්ඡේදය කියන දෘෂ්ටීන් අනුව යම් කෙනෙකුගේ මානසික මට්ටම තුළ අභිනිවේෂ පරාමාසයක් තියෙනවා නම් අන්න ඒකට කියනවා මිච්ඡා දිට්ඨි කියලා. අභිනිවේෂ පරාමාසය දෘෂ්ටියක්. සාස්වතය කියන එක පිළිබඳව යම් කෙනෙකුගේ හිත බැසගෙන පවතිනවා නම් අභිනිවේෂ පරාමාශයක් තියෙනවා නම් ඒ නැවත නැවත ඇසුරු කරන බව තියෙනවා නම් අන්න ඒ අභිනිවේෂ පරාමාසය තමයි දෘෂ්ටියක් කියලා කියන්නේ. අභිනිවේෂ පරාමාසය. ඒ කියන්නේ වැඩිපුර ඒ තුලට බැසගෙන පරාමර්ශණය කරමින් පවතින අභිනිවේෂ පරාමාසයක්. මේ අභිනිවේෂ පරාමාස දිට්ඨි බවට පත් වෙනකොට කිසිම විදිහකින් ඒකෙන් ගැලවෙන්න පුළුවන් කමක් ඒ වෙලාවේදී නැහැ. ඒ කියන්නේ ඒක කෙලින්ම ඒකේනා දුගතිගාමී වන්නට හේතු වෙන දෙයක් තමයි අභිනිවේෂ පරාමාස මිච්ඡා දිට්ඨි කියලා කියන්නේ. ඒ ඉබඳු වූ මිත්‍යා දෘෂ්ටි සංඛ්‍යාත මානසික මට්ටමක් තියෙන කෙනෙකුට යම් චිත්ත සන්තතියක් පවතිනවා නම් ඒ පවතින චිත්ත සන්තතිය සම්පූර්ණම පවතින කුමක් එක්ක ගිහිල්ලාද? අර මිත්‍යා දෘෂ්ටිය හා සමගාමීව තමයි යන්නේ. ලෝකෙ දිහා බලන විදිහටනේ ලෝකය පේන්නේ. ඒතකොට දැන් ආත්මවාදීව ලෝකය දිහා බලන කෙනෙකුට මේ භවයෙන් භවයට යන ආත්මයක් තියෙනවා කියලා හිතාගෙන ඉන්න කෙනෙකුට දැන් මෙතන මම කියන තැනත් ආත්ම පේනවා. තව අය ඉන්නවා කියන තැන්වලත් ආත්ම පේනවා. ඒ තැන්වල ඔබට ආත්ම දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට ඔබ ලෝකය හඳුනාගන්නේ මේ විදිහට තමයි. ආධ්‍යාත්මිකද බාහිරද කියලා දෙයක් නැතුව ඔබ ආත්ම හඳුනාගන්නේ ඒක. එතකොට රූපං අත්තතෝ සමනුපස්සති කියනා වගේ රූපය ආත්මවත් කොට කල්පනා කරනවා වගේ තැන්වලදී වෙන්නේ මොකද්ද? රූපේම තමයි ආත්මය කියලා අල්ලගන්නවා. රූපේම තමයි නම් ආත්මය. ඒ රූපයම ආත්මය වන කල ඒ රූපේ නැසී යෑමෙන් ආත්මයද විනාශයටපත් වෙනවා. ඒ කියන්නේ දැන් අපි කියන්නේ මේ පන රූපේ තියෙනවා මේක මේ තව ප්‍රතිසන්දි පිණිස යෑමක් මෙතනින් වෙන්නේ නැහැ. මරණයටපත් වෙනවා කියලා කියන්නේ මේක මෙහෙම සංසිඳිලා යනවා කියන එක. එතකොට මේ කය විසිරලා යයි. හැබැයි එතන හිතක් කියලා 아무තු දෙයක් ඇත්තේ නැහැ. ඒක නැති වෙලා නිකම්ම නැති වෙලා යන දෙයක් හැටියට සමහර අය ලෝකේ කල්පනා කරනවා. නුනුවණින් මෙනෙහි කිරීම නිසා හේතු ප්‍රත්‍යතාවයේ පිළිබඳව දැක්මක් නැති නිසා ඔවුන්ගේ දෘෂ්ටිය බඳු දෘෂ්ටියක්. එතකොට ඒ දෘෂ්ටිය කියන දේ අභිනිවේෂ පරාමර්ශණය කරගෙන ඉන්නකොට ඔවුන් ආධ්‍යාත්මික බාහිර වශයෙන් පිහිටා සිටීමෙන් එබඳු දෘෂ්ටිගත වීම දකින්න පුළුවන්කම තියෙනවා.
අන්න ඒ සෑම අවස්ථාවකම ඒකට කියනවා මිච්ඡා දිට්ඨියක් කියලා. මිච්ඡා දිට්ඨියක්. ආත්මේ නැති බව කියන දේ පරාමර්ශණය කරමින් එහි බැසගෙන පැවැත්ම තමයි මිච්ඡා දිට්ඨිය කියලා කියන්නේ. අබිනිවේෂ පරාමාස මිච්ඡා දිට්ඨි කියලා කියනවා. සාස්වතයේ තුල ඔහුට පවත්නා හැඟීම තුල ආත්මයක් ඇතැයි යන බැසගෙන පැවතීම මිච්ඡා දිට්ඨි කියලා කියනවා. එතකොට එන්නේ අබිනිවේෂ පරාමාශයක් තියෙනවා නම් ඒ අබිනිවේෂ පරාමර්ශණය මිච්ඡා දිට්ඨි ඒ මිච්ඡා දිට්ඨියෙන් සමන්නාගත වෙනකොට යම් කෙනෙක් ඔහු මිච්ඡා දිට්ඨි සහගත පුද්ගලයා. නැතිනම් සම්මා දිට්ඨියෙන් තොර වුණු දිට්ඨි විපන්න පුද්ගලයෙක් කියලා ඔහුව හඳුන්වනවා. දිට්ඨි විපන්න පුද්ගලයා සුගතියේ යන කෙනෙක් නෙමෙයි. දිට්ඨි විපන්න පුද්ගලයා දුගතියෙහි යන කෙනෙක් හැටියටයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට මේ දෘෂ්ටිවාදයන් සම්පූර්ණම සමුච්ඡේද ප්‍රහාණයකට ලක් කරනවා නම් කොහොමද අපි කිව්වේ? දිඨානුසය පහානේන දෘෂ්ටි අනුසය ප්‍රහාණයෙන් සමුච්ඡේද ප්‍රහාණයෙන් දෘෂ්ටි අනුසය සහිතව දෘෂ්ටිය සියලු මුළුත් එක්කම ගලවලා දාලා ඉවත් කළාට පස්සේ අන්න ඒක තමයි සෝතාපට්ටි මාර්ගයෙන් සිද්ධ කරන්න කියලා කිව්වේ. එතකොට සෝතාපට්ටි මාර්ගයකින් යම් කිසි කෙනෙකුට මිච්ඡා දිට්ඨියක් තියෙනවා. මිච්ඡා දිට්ඨිය කියන එකේ මේ අනුසයක්. ඒ කියන්නේ මේ අනුසය කියන්නේ එතන නිදිගත්ත කෙලෙසේනේ. පැවැත්මක් නැහැ. ඒ කෙලෙසේ පැවැත්ම නැහැ. පේන්නේ නැහැ, දලුලලා නැහැ. තාම බීජ අවස්ථාවේ තියෙන. හැබැයි ඕන වෙලාවක ඇසුරු වෙන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔබට අද මේ සාමාන්‍ය ලෝකෙ තුල කටයුතු කරනකොට ඔය සාස්වත හැඟීම් ඇති වෙනකොට පවතිනවා කියලා කියන හැම තැනකම ඔබට දිට්ඨි අබිනිවේෂ පරාමාස දිට්ඨි වෙලා නැහැ. හැම තැනකම අබිනිවේෂ පරාමාස දිට්ඨි වෙලා නැහැ. අබිනිවේෂ පරාමාස දිට්ඨි නොවුනට එතන දිට්ඨිය අනුසය වෙනවා. ඒ අරමුණු තුල දිට්ඨි අනුසය යෙදෙනවා. දිට්ඨි අනුසය යෙදුනහම මොකද වෙන්නේ? දිට්ඨි අනුසය යෙදුනහම ඕන වෙලාවක ඒ දේවල් අසුරු කරගෙන ඔබට දෘෂ්ටි ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. දැන් දිට්ඨි සංප්‍රයුක්තව යෙදෙන සිත්වල නම් ඔන්න දිට්ඨිය යෙදෙනවා. හැබැයි දිට්ඨිය යෙදෙන්නේ නැති සිත්වල මොකද වෙන්නේ? ඕන වෙලාවක ඒ ධර්මයේ අසුරු කරගෙන දිට්ඨිය යෙදෙන්න පුළුවන්කම අපි ඉතුරු කරලා තියෙනවා. ඒ කියන්නේ දිට්ඨිය අනුසයක් විදිහට දිට්ඨිය අනුසය වෙනවා හැම තැනකම. අනුසයෙන් මිදිලා නැහැ එතන. ඒ නිසා පෘතජ්ජනේ දිට්ඨි අනුසය මිදිලා නැහැ. ਉਹ දිට්ඨි අනුසය තියෙනවා. දැන් දිට්ඨිය නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ දේවල් අසුරු කරගෙන උඩ දෘෂ්ටි උපදව ගන්න පුළුවන්කම තියෙනවා. කුසල ධර්මය ඇතුලේ දෘෂ්ටි නැහැ. හැබැයි දෘෂ්ටිය උපදව ගන්න පුළුවන්කම තියෙනවා කෙනෙකුට. ඒක ඇතුලේ අනුසය තියෙනවා කියලා කියන්නේ නැහැ උනාට. හැබැයි දිට්ඨි අනුසය අප්‍රහීන නිසා ඔහුට ඕනෑම වෙලාවක ඒ දේ අරමුණු කරලා දෘෂ්ටි උපදව ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට අපි හඳුනා ගන්නට අවශ්‍යයි. සෝතාපට්ටි මාර්ගයෙන් සිද්ධ කරගන්නේ මොකද්ද? මිත්‍යා දෘෂ්ටිය කියන එක දුරු කර දැමීම. මිත්‍යා දෘෂ්ටි ඉවත් කිරීම තමයි සෝතාපට්ටි මාර්ගයකින් සිද්ධ කරන දේ බවට පත් වෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට දර්ශනාර්ථයේ යෙදෙන සම්‍යක් දෘෂ්ටිය තුළ මිච්ඡා දිට්ඨිය වුට්ටහති. මිත්‍යා දෘෂ්ටියෙන් හිත නැගී සිටීම වෙනවා. දෘෂ්ටිය පවත්වන්නේ නිකම්ම නෙමෙයි. දෘෂ්ටිය පවත්වන්නේ කිසිම දෙයක් නැති තැනක දිට්ඨිය විතරක්, දිට්ඨි චෛතසිකයක් විතරක් මේ වෙනම හට ගැනීමක් ඇත්තේ නැහැ. යම් තැනක දිට්ඨිය යෙදෙනවා නම් දිට්ඨිය යෙදෙන්නේ යම් කිසි දෙයක් අරඹයා යම් කිසි තැනක පිහිටා සිටීමෙන් තමයි මේ දෘෂ්ටිය ගොඩනගන්නේ. ඒ නිසා තමයි යම් කිසි වෙලාවක දෘෂ්ටිය සහ මුලින්ම නැති වෙලා යනවා නම් ඒ දෘෂ්ටිය සහ මුලින්ම නැති වෙලා යනකොට තදනුවත්තක කිලේසේහිච කන්දේහිච උට්ඨාති කියලා කිව්වේ. තදනුවත්තක කියලා කියන්නේ ඒ දෘෂ්ටිය හා සමග එකට යෙදුණු කියන එක. දෘෂ්ටිය හා සමග එකට යෙදුණු තදනුවත්තක කියලා කියනවා. කන්දේහිච කිලේසේහිච. ඒ කියන්නේ කිලේසේහි කන්දේහිච කියලා කියන කෙලස් වලිනුත් ස්කන්ධයන්ගෙනුත්. එතකොට කිලේසේහිච කන්දේහිච කෙලස් වලිනුත් ස්කන්ධයන්ගෙනුත් වට්ඨාති නැගී සිටීම සිද්ධ වෙනවා. යම් සෝතාපට්ටි මාර්ගයකටපත් වෙනවා නම් සෝතාපට්ටි මාර්ගයේදී ඇතිවන දේ තමයි යම් කිසි තැනක
දිට්ඨි සහගත බව තියෙනවා නම් ඒ මිච්ඡා දිට්ඨිය දුරු කරන එක මිච්ඡා දිට්ඨිය විතරක් නෙමෙයි දුරු වෙන්නේ මිත්‍යා දෘෂ්ටියත් එක්ක එකට යෙදුණු තව කෙලස් ටිකක් තියෙනවා නම් දිට්ඨි චෛතසිකයේ සමග යෙදුණු අනිකුත් කෙලස් ධර්මතා ටික තියෙනවා නම් අන්න ඒ කෙලස් ටිකත් එක්කම තමයි දුරු කරලා දාන්නේ. ඒ නිසා ඒකට කියනවා තදනුවත්තක කිලේශේහි කියලා. එතකොට මිච්ඡා දිට්ඨිය හා සංප්‍රයුක්තව යෙදෙන කෙලස් තියෙනවා. මිත්‍යා දෘෂ්ටියත් එක්ක එකට යෙදෙන කෙලස්. ඒ වගේම මිච්ඡා දිට්ඨියට උපනිශ්‍රේ වශයෙන් යෙදෙන කෙලස් තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට මිච්ඡා දිට්ඨියට අනුව පවතින නානාවිද කෙලස් තියෙනවා කියලා කියනවා. මිත්‍යා දෘෂ්ටිය උපනිශ්‍රය කරගෙන ඇතිවෙන කෙලස් තියෙනවා. මිත්‍යා දෘෂ්ටිය නිසා ඇතිවෙන කෙලස්. ඒ වගේම මිත්‍යා දෘෂ්ටිය හා සහජාතව මිත්‍යා දෘෂ්ටිය හා එකට එකතුව උපදින සංප්‍රයෝග වූ කෙලස් තියෙනවා. මිත්‍යා දෘෂ්ටිය නිසා උපදින කෙලෙසුත් තියෙනවා. මිත්‍යා දෘෂ්ටිය හා එකට සංප්‍රයෝග වුණ කෙලෙසුත් තියෙනවා. එතකොට මිත්‍යා දෘෂ්ටිය හා එකට ඒ සිතේ යෙදෙන අනිකුත් අකුසල ධර්ම ඒකත් එක්ක සංප්‍රයුක්තයි. ඒ වගේම ඒක උපනිශ්‍රය කරගත්ත ඒක ඇසුරු කරගත්ත යම්කිසි ක්‍රියාත්මක වීම තියෙනවා නම් යම්කිසි දේවල් තව අකුසල් උපදවනවා නම් අන්න ඒ දේවල් වලට කියන උපනිශ්‍රය වූ අකුසල් කියලා. එතකොට මෙන්න මේ තදනුවත්ත කෙලෙසේහි කියනකොට ඒ වත්ත කියන්නේ පැවැත්ම කියන එකටනේ. එතකොට තදනුවත්ත කියලා කියන්නේ තද් අනුවත්තන. එතකොට ඒ දේට අනුව පවතිනවා කියන එක. ඒ කියන්නේ ඒ මිත්‍යා දෘෂ්ටියට අනුව පවතින කියලා කියන්නේ. ඒ මිත්‍යා දෘෂ්ටියට අනුව පවතින යම් කෙලෙසයක් තියෙනවා නම් ඒ කෙලෙසයන්ට අනුව තමයි මේ ස්කන්ධ ධර්මතා ටික පවතින්නේ. ඒ මොහොතේ සිතේ ස්කන්ධ ටික ගැන කතා කරනවා නම් ඒ කෙලෙසයත් එක්ක එකට තියෙන දෙයක් හැටියටයි කතා කරන්නේ. නිසා තදනුවත්ත කෙලෙසෙහි මිත්‍යා දෘෂ්ටිය හා අසුරු කරගත්ත කෙලෙස් වලිනුත් මිදෙනවා. ඒ වගේම මිත්‍යා දෘෂ්ටිය කියන දේ යෙදෙන ස්කන්ධ ටිකිනුත් මිදෙනවා. ආයේ ස්කන්ධ ටික ඇසුරු කරගෙන ඒ ස්කන්ධ ටික අරඹය නැවත දෘෂ්ටි උපදවනවා කියන එක වෙන්නේ නැහැ. ආයේ ස්කන්ධ අරඹය දෘෂ්ටි උපදවනවා කියන එක වෙන්නේ. ඒ කියන්නේ දෘෂ්ටීන්ගෙන් ඇසුරු කරන සියලු කෙලෙසුන්ගෙන් මිදෙනවා. දෘෂ්ටිය ඇසුරු වන සියලු ස්කන්ධයන්ගෙන් මිදෙනවා. දෘෂ්ටි ඇසුරු වෙන කෙලෙසුන්ගෙනුයි ස්කන්ධයන්ගෙනුයි මිදෙනවා. එතකොට ආපහු මේ දිට්ඨිගත සංප්‍රයුක්ත චිත්තයන් දිට්ඨිගත සංප්‍රයුක්ත කියන්නේ දිට්ඨිය යෙදුණු අකුසල් සිත් එතනක උපදින්නේ නැහැ. ඇයි උපදින්නේ නැත්තේ? සෝවාන් මාර්ගයෙන් සමුච්ඡේද වශයෙන් ඒ අකුසලය ප්‍රහාණයකට ලක් කරලා තියෙනවා. අය උපදින්නේ නැති තත්වයටපත් කරලා තියෙනවා. මුල කපල ඉවත් කරලා තියෙනවා. මුල සම්පූර්ණම අයින් කරලා තියෙන නිසා ඒ තදනුවත්ත කෙලෙස් ස්කන්ධයේ තැන්වල යෙදෙන්නේ නැහැ. ඒකෙන් මිදීම තියෙනවා. ඒ නිසා අපි තේරුම් ගන්නට අවශ්‍යයි මේ සෝතාපට්ටි මාර්ගයෙන් සිද්ධ කරන දේ මොකද්ද? මිත්‍යා දෘෂ්ටිය ප්‍රහීන කිරීමත් හුදු මිත්‍යා දෘෂ්ටිය විතරක් නෙමෙයි තදනුවර්ථ වූ තවත් කෙලෙස් තියෙනවා නම් ඒ කෙලෙස් ටිකත් ඒ ස්කන්ධ ටික තියෙනවා නම් ඒ ස්කන්ධේනොත් කියන මේ ඔක්කොම ටික සම්පූර්ණයෙන්ම ප්‍රහීනයි. එතකොට මේ තදේ කට්ට එහෙම නැතිනම් මේ එකට එකතු වෙන කෙලස් කියලා කියනකොට ඒකත් එක්ක එකට තියෙන කෙලස් කියලා කියනකොට අපිට හොඳට හඳුනා ගන්නට වෙනවා කොහොමද මේ කෙලස් එකට එකතු වෙලා තියෙන්නේ කියලා. තදනුවර්ථ කෙලස් කියලා තදේ කට්ට කියලාත් කියනවා ඒක හඳුන්වා දීමේදී. මොනවද මේ තදේ කට්ට කෙලස් කියන්නේ කියලා අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම සහජේ කට්ට සහ පහානේ කට්ට කියලා අට කතාව තුළ මේ පිළිබඳව විස්තර කරනවා. සහජේ කට්ට සහජ කියලා කියන්නේ එකට එකතු වීම වශයෙන් එකතු වෙලා තියෙනවා. ඒ වගේම පහානේ කට්ට කියලා ප්‍රහාණ කිරීම වශයෙන් එකට ප්‍රහාණය වීම තියෙනවා. ඒතකොට දැන් මේ සහජේ කට්ට කියලා කියන්නේ එකට ඉපදීම වශයෙන් ඇති වෙන දෙයක්. එතකොට යම්කිසි කෙනෙකුට දිට්ඨිගත සංප්‍රයුක්ත අකුසල් සිත්වල උපදිනවා නම් අනිකුත් අකුසල චෛතසික ධර්මයක්. මොනවද? ලෝභ, මෝහ, උද්ධච්ච, අහිරික, අනුත්ප්ප කියන මේ කෙලෙස් ධර්මයන් උපදිනවා නම් මෙන්න මේ සියලු කෙලෙස් ධර්මයන් ඒ සහජාත කෙලෙස් ධර්ම. ඒ කියන්නේ ඒකට කියනවා සහජේ කට්ට කියලා. එකට ඉපදීමෙන් ඒ කාර්තයට ගිහිල්ලා තියෙනවා. එක්ව ගිහිල්ලා තියෙනවා. සෝවාන් මාර්ගයෙන් සිද්ධ කරන්නේ මොකද්ද? අර සහජේ කට්ට ධර්ම, ඒ කියන්නේ එකට ඉපදුණු අර කෙලෙස් ධර්ම
සම්පූර්ණම ප්‍රහාණ කළා දානවා. එතකොට ඒකට කියනවා සහජේ කට්ට වශයෙන් පහීයන්ති කියලා. සහජේ කට්ට වශයෙන් අකුසල ධර්මයන් ප්‍රහාණයකට ලක් කරනවා. අන්න ඒ විදිහට ප්‍රහාණයට ලක් කරනකොට අර යම් කිසි විදිහකින් අර දෘෂ්ටිවාදයන් හා අනුගීප අකුසල ධර්මයන් තිබුණා නම් ඒ අපායগামী වූ සියලුම අකුසල ධර්මයන්ගෙනුත් එක්ක තමයි මිදෙන්නට යන්නේ. අන්න එතකොට ඒ තදනුවත්ත කන්ද සහ කෙලස් කියන ධර්මයන්ගෙන් මිදුණා කියලා හුව හඳුන්වනවා. ඊට පස්සේ බහිද්දාච සබ්බ නිමිත්තේහි උට්ඨාති කියලා කියනවා. බාහිර සියලු ධර්මයන්ගෙන් ඇති කරගන්න නිදහස කියන එක. ඒ කියන්නේ බාහිර සියලුම නිමිති වලින් හිත නිදහස් කර ගැනීම. අර අපි කලින් කතා කළා වගේ ස්කන්ධ ආදී දේවල් වල බාහිර නිමිති වශයෙන් පැවැත්ම තියෙනවා නම් ඒ නිමිති වශයෙන් පැවැත්ම කියන දේ එතනදී අයින් කළා දානවා. ඒකයි බහිද්දාච සබ්බ නිමිත්තේහි උට්ඨාති කියලා කිව්වේ. බාහිර පවත්නා සියලු නිමිති වලින් නැගී සිටීම කියන දේ එතනදී සිද්ධ වෙනවා. ඒතකොට තේන උච්චති දූබතෝ උත්හාන විවට්ටනේ පඤ්ඤා මග්ගේ ඥානං. ඒ නිසා කියනවා දුබතෝ. ඒ කියන්නේ දූබතෝ කියලා කියනවා මේ දෙපාර්ශවයකින් දෙපැත්තකින් කියලා. උබත කියන්නේ දෙකම තමයි. දු උපසර්ගය තුළ තවදුරටත් එය වැඩි කරලා තියෙනවා. එතකොට මෙන්න මේ දූබතෝ උත්හාන විවට්ටනේ පඤ්ඤා මග්ගේ ඥානං මේ දෙපැත්තකින් අංශ දෙකකින් හිතේ නැගී සිටීම වෙනවා. එතකොට ඒ ස්කන්ධ සහ කෙලස් කියන ආකාරයන්ගෙනුත් බාහිර සියලු නිමිති වලිනුත් කියන මේ පැති වලින් තමන්ගේ හිතේ නැගී සිටීම සිද්ධ වෙන නිසා මේකට කියනවා මාර්ග ඥානය කියලා. එතකොට මේ කාරණාව ඔස්සේ අපි ටිකක් විමසා බලනකොට අපිට දකින්න පුළුවන්කම තියෙනවා පින්නතුනි හිතක යෙදෙන යම්කිසි කෙලෙසයක් තියෙනවා නම් මේ කෙලෙසය ප්‍රහාණයටපත් වෙන්නේ මොන විදිහකටද කියන එක. හිතේ යම්කිසි ditthi සහගත බව තියෙනවා නම් ditthi සහගත බව දුරු කරන එක තමයි සෝතාපට්ටි මාර්ගයෙන් සම්මා දිට්ඨියෙන් ඇති කරන ප්‍රධානම ඵලයේ බවටපත් වෙන්නේ. සම්මා දිට්ඨිය යම් තැනක දුරු කරන සම්මා දිට්ඨියෙන් යම් අකුසලයක් දුරු කරනවා නම් යම් තැනකදී ඒක හා සංප්‍රයුක්ත වුණ අනිකුත් දේවලුත් එක්ක තමයි දුරු කිරීම සිද්ධ කරන්නේ. දැන් අපි දෘෂ්ටිය කියලා කිව්වේ මොකද්ද? අපි මුලින්ම දෘෂ්ටිය හඳුනාගත්තා. ඒකට අපි කිව්වා අබිනිවේෂ පරාමාස දිට්ඨි කියලා. කියන්නේ දැඩිව බැසගෙන අල්ලගෙන ඉන්නවා කියලා. දැන් අපිට දැඩිව බැසගෙන අල්ලගෙන ඉන්න එක තමයි අද තියෙන ආත්ම දෘෂ්ටිය කියලා කියන්නේ. එතකොට රූපං අත්තතෝ සමනුපස්සති කියලා කියන්නේ රූපය ආත්ම වශයෙන් කල්පනා කරනවා කියන එක. මේ රූපයම ආත්මයක් කියලා හිතනවා. රූපවන්තං වා අත්තානං සමනුපස්සති. ආත්මය කියන එක රූපවත් දෙයක් හැටියට කල්පනා කරනවා. ආත්මය වෙනම තියෙන ඒ ආත්මය රූපවත් වෙලාද මේ විදිහට තියෙනවා. ඒ වගේම රූපස්මින් වාත්තානං සමනුපස්සති. ආත්මය තියෙනවා හරියට මේක ඇතුලේ තියෙන ආත්මය. ඒක රූපස්මින් වාත්තානං සමනුපස්සති. මේක මත පිහිටා තියෙනවා කියලා කියනවා. රූපේ මත පිහිටලා ආත්මය තියෙනවා. හරියට මල මත පිහිටා සුවඳ තියෙනවා වගේ රූපය මත පිහිටා ආත්මය තියෙනවා කියලා කියනවා. එතකොට මෙන්න මේ විදිහට දෘෂ්ටියක් තියෙන්නට කෙනෙකුට පුළුවන්කම තියෙනවා රූපය මත පිහිටලා ආත්මය කියලා දෙයක් विद्यमान වෙනවා. තවත් කෙනෙක් හිතනවා අත්තනිවා රූපං සමනුපස්සති රූපේ වෙනම එකක් ආත්මය වෙනම එකක් එතකොටවත් ආත්මය මත තමයි රූපේ පිහිටලා තියෙන්නේ. ආත්මය ඇතුලේ තමයි මේ රූපවත් බව කියන එක තියෙන්නේ කියලා. එතකොට මෙන්න මේ විදිහට කෙනකෙනාගේ මට්ටම් අනුව කෙනකෙනාට විවිධ දෘෂ්ටීන් නැති වෙන්නට පුළුවන්කම තියෙනවා. මේකම වේදනාව, සංඥාව, සංඛාර, විඥාන කියන විඳීම කියන දේත්, හැඳිනීම කියන දේත්, සිතීම සහ දැනගැනීම කියන මේ මානසික ලක්ෂණත් අරබයා කෙනෙකුට මේ දෘෂ්ටි තියෙන්නට පුළුවන්කම තියෙනවා. මේකට කියනවා 20 ආකාර සක්කාය දිට්ඨිය කියලා. එක ස්කන්ධයකට හතර බැගින් වූ ආකාර වෙනකොට මේක පහක් බවට පත් වෙනකොට ස්කන්ධ පංචකය අනුව 20 ආකාර සක්කාය දිට්ඨිය කියලා කියනවා. 20 ආකාර සක්කාය දිට්ඨිය බවට පත් වෙන්නේ දැන් මේ ආත්ම සංකල්පනාව සමග. අපි සතෙක් මරනවා. සතෙක් මරනවා කියන තැන සතෙක් මරණ තැනකට යෙදෙනවා කෙනෙකුට යෙදෙන්න පුළුවන්කම තියෙනවා ආත්මයක් කියන හැඟීම. ආත්ම දෘෂ්ටිය එතන යෙදෙනවා. මොකක්ද ආත්ම දෘෂ්ටිය? එතන ජීවත් වෙන සතා තමයි මරණයට පත් කරන්නේ.
එතන රූපය අසුරු කරගත්ත ආත්මයක්. රූපං අත්තතෝ සමනුපස්සති කියන රූපය ආත්මයක් කියලා හිතන දෘෂ්ටිය එතන අසුරු වෙන්න පුළුවන්කම තියෙනවා. නැතිනම් ওই රූපය ආත්මවත් වූ රූපයක් තමයි ඔය තියෙන්නේ කියලා හිතන්න පුළුවන්. ආත්මය වෙනයි. නමුත් ආත්මේ රූපවත් වෙලා තියෙන දෙයක්. රූපේ නැති වුණත් ආත්මය වෙන තැනකට ඒකට යන්න පුළුවන්කම තියෙනවා වගේ අදහසක් තමයි ඒක තුළ තියෙන්නේ. එහෙම නැතිනම් රූපය ඇතුලේ ආත්මේ රූපය මත ආත්මේ පිහිටලා තියෙනවා. නැතිනම් ආත්මය ඇතුලේ රූපය තියෙනවා. මෙන්න මේ විදිහට කෙනකෙනාට දෘෂ්ටියක් තියෙනකොට ආත්මය කියලා හඳුනාගෙන ඒකට පදනමක් විදිහට අර රූපයක් දකින කෙනෙකුට දැන් පුළුවන්කම තියෙනවා අර එන සතාව මරලා අර මදුරුවව මරලා එහෙම නැතිනම් ඒ එන සතාව මරලා එයාට ඒකනේ ආත්මේ නැති කරන්න එතන නොසුදුසු තත්වයට පත් කරන්න පුළුවන්කම තියෙනවා. දැන් මෙන්න මේකට තමයි පින්නතුනි කියන්නේ මිච්ඡා දිට්ඨිය කියලා. ඒක වැසගෙන පවතිනවා මිත්‍යා දෘෂ්ටියක් විදිහට. ඒ මිත්‍යා දෘෂ්ටිය ආත්මයක් මත පිහිටපු මිත්‍යා දෘෂ්ටිය තවත් අකුසලයන්ට පදනම වෙනවා. ඒක තමයි තදනුවත් කෙලෙස් සහ ස්කන්ධ කියලා කියන තැනකදී අපි නියෝජනය කරන්නේ. එතකොට අන්න එතන කෙලෙස් සහ ස්කන්ධ යෙදෙනකොට මොකද වෙන්නේ? ඒ තුලින් දෘෂ්ටි සහගත අකුසල කර්ම සිද්ධ වෙනවා. දැන් ආත්මයක් කියන මේ වැරදි සහගත මිත්‍යා දෘෂ්ටිය නැති වුණොත් ආත්මයක් කියන දැකීම යම් තැනක යම් කෙනෙකුට නැති වුණොත් ආත්මයක් කියන දැකීම නැති වෙන තැන පින්නතුනේ කිසිම විදිහකින් ආත්මයක් නැති කරනවා කියන තැනකට සතෙක් මරනවා කියන තැනකට හේතු යෙදෙන්නේ නැහැ. ඇයි හේතු යෙදෙන්නේ නැත්තේ? යා පරිපූර්ණ ලෙසම සතෙක් නැතිනම් ආත්මයක් රූපය අසුරු කරගෙන තියනවා කියන කෙලෙස් ටික දුරු කරලා එහෙනම් එයාට මරන්න ආත්මයක් මරන්න එක දිගට ජීවත් වෙන සත්වයක් ඉන්නවා කියන තැනක එයාට යෙදෙන්නේ නැහැ. අන්න ඒකයි අකුසල් වලිනුත් මිදෙනවා කියලා කියන්නේ. තදනුවත් වූ කෙලෙස් අකුසල් මේ දේවල් වල ඔක්කොගෙම මිදෙනවා කියලා කියන්නේ හේතු නිසා තමයි. ඒ දර්ශනය සමර්ථයි ඒ තැනටපත් වෙන්නට. ඒකට හිතන්නකෝ දැන් අතීතයේ ඉඳලා මරපු සත්තු කෙනෙකුට ඉන්න පුළුවන්. දැන් අඟුලිමාල තෙරුන් වහන්සේ ගිහි කාලෙදී බොහෝ මිනිසුන් ප්‍රමාණයක් ඝාතනය කළා. ඒතකොට බොහෝ මිනිසුන් ප්‍රමාණයක් ඝාතනය කළාට මාර්ගඵල අධිගමයක් ලබා ගන්නකොටම මොකද වෙන්නේ? අර යම්තාක් මිනිසුන් මැරුවා නම් ඒ සෑම තැනකම ඒ මිනිස්සු මරපු නිසා එකතු කරගත්ත ප්‍රතිසන්දි විපාක එන්න පුළුවන්කම තියෙනවා නම් ඒ සියලු දේවල් වලින් මිදෙනවා. ඇයි මිදෙන්නේ? අපායগামী අකුසලයේ දුරු කරනවා. රූපේ අසුරු කරගත්ත ආත්මයක් තියනවා කියන සංකල්පනාව දුරු වෙනකොට අතීතෙදි මරපු ජීවත් වුණ මිනිස්සු හම්බ වෙන්නේ. අතීතේ මරන්න ආත්මයක් තිබුණා කියලා දෙයක් හම්බ වෙන්නේ. දැන් හේතුඵල සකස් වෙන්නේ හැම වෙලාවකදීම කර්මයකටනේ අපි තණ්හා කරලා උපදින්නේ ගිහිල්ලා. එතකොට අපිට එතන කර්ම නිමිත්තක් තියෙන්න බෑ. කර්ම නිමිත්ත උපදින්න හේතු නැති කරලා නම්. කර්ම නිමිත්ත උපදින්න හේතු නැති කරලා. ඇයි? මරපු මිනිස්සු හම්බ වෙන්නේ නැහැ Tamanට. මරපු මිනිස්සු හම්බ වෙන්නේ නැහැ. මරන්න මිනිස්සු හම්බ වෙන්නේ නැති නිසා වර්තමානයේ අතීතේ මරපු මිනිස්සු හම්බ වෙන්නේත් නැහැ. එහෙම ආත්මයන් තියනවා කියලා රූපය ඇසුරු කරගත්ත ආත්ම හම්බ වෙන්නේ නැහැ අතීත රූපය ඇසුරු කරගත්ත. එනිසා මිනිස්සු මෙහෙම දේවල් නැති කළා කියලා දෙයක් එතන යෙදෙන්නේ නැහැ. කෙලෙසයක් යෙදෙන්නේ නැහැ. ඒ කෙලෙසෙන් හිත මිදිලා. එතකොට ඒ කර්මය ප්‍රතිසන්දි විපාකයක් කරා එන්නේ නැහැ. ඒකෙන් කියන්නේ දැන් කර්මය අනිත් දේවල් වලට බලපාන විදිහ, ඍතුවට බලපාන විදිහ, ඒ දේවල් වෙනස් වෙලා කියලා කියන්නේ නැහැ. හැබැයි කර්මය ප්‍රතිසන්දි විපාකයක් ගෙන විද්දෙන එක නැති කරලා තියෙනවා. මොකද ඒබඳු ඌ කර්මසිතක් උපදින්නේ නැහැ. ඒ තණ්හා කළා නැවත උපදින්න යන්න හේතු වෙන හේතු ටික නැති කළා. ඒ නිසා අපායগামী සියලුම අකුසල් වලින් මිදිලා සෝතාපන්න ආර්යයන් වහන්සේ. අපායগামী සියලුම ධර්මයන්ගෙන් අකුසලයන්ගෙන් මිදිලා. එතකොට දැන් ඒක सिद्ध කරලා තියෙන්නේ අර වර්තමානයේ තුල ඇති කරගත්ත මිදීම නිසා. වර්තමානයේ තුල ඇති කරගත්ත සම්මා දිට්ඨිය නිසා. අර මිත්‍යා දෘෂ්ටියෙන් ඇති කරගත්ත මිදීමක් ගැන තමයි අපි මේ විදිහට කතා කරන්නේ. ඒ නිසා අපි හොඳටම තේරුම් ගන්නට අවශ්‍යයි මේ ස්කන්ධ ටික සහ කෙලස් ටික කියලා කියන්නේ මොකක්ද කියන එක. ස්කන්ධ සහ කෙලස් කියලා කියන්නේ අර මිත්‍යා දෘෂ්ටිය වෙනම කතා කරන්නට ඕනේ. ස්කන්ධ කෙලස් කියන ධර්ම වෙනම කතා කරන්නට ඕනේ. ඒකට ওই දෘෂ්ටිය කියන දේ හැමදාම පවත්වන්නේ නිකම්ම තනියම නෙමෙයි, තව අවශේෂ වුණ ලෝභ මෝහ ආදී කෙලස් ටිකකුත් එක්ක.
ඒ කෙලස් ටිකත් එක්ක ඒක පවතිනකොට පින්නතුණි ඒක නතර වෙන්නේ නැහැ. ඒක පවතින්නේ ස්කන්ධ ටිකක් ඇසුරු කරගෙන නිසා ඒ ස්කන්ධ ටික අරමුණු කර කර නැවත ඒක පවත්වන්න පුළුවන්කම තියෙනවා. හැම වෙලාවකදීම ස්කන්ධ ධර්මයන් ඇතුලේ ආත්ම සහගත නිමිති ඉතුරු කරන නිසා අපිට පුළුවන්කම තියෙනවා ඒ අරබය ආත්ම සහ ආත්මීය සංකල්පනා ඇති කරගන්න. අපිට ආත්ම සහගත රූප හම්බ වෙනවා. රූපය ආත්මවත් කියලා කල්පනා කරන නිසා. ආත්මවත් වූ නිමිති අපි බාහිර ඉතුරු කරලා තියෙනවා. ඔබ දැන් කල්පනා කරලා බලනකොට අම්මා තාත්තා දුව පුතා මේ විදිහට ආත්මවත් වූ නිමිති ඔබට හම්බ වෙනවා. ඒ වගේම මේ ලෝකය පවතිනවායයි කියලා නොවෙනස්ව පවතින ලෝකයේ පිළිබඳව ඔබට හැඟීමක් තියෙනවා. ලෝකයේ පිළිබඳව සාස්වත දෘෂ්ටියක් මේ විදිහට තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට සාස්වත වශයෙන් පවත්නා දෘෂ්ටියත් ඒ වගේම ආත්මය පිළිබඳව පවත්නා දෘෂ්ටියත් ආදී ලෙස මේ පවත්තන අබිනිවේෂ පරාමාස සහගත දැඩිව බැසගෙන පවතින මානසික මට්ටම ඔබට ඊට අනුරූපව කර්ම කිරීම සඳහා ඔබ පොළඹවනවා විතරක් නෙමෙයි ඒ පැත්තේ නිමිති ඉතුරු කරලා ඒ දේවල් ඕන වෙලාවක විපාක දෙන්න සුදුසු මට්ටමක පවත්තලා තියෙනවා. දැන් මේක පත්තු වෙන්න පුළුවන්කම තියෙනවා. මේ තුවක්කුවක් වගේ හරියට මේක පත්තු වෙන්න පුළුවන්කම තියෙනවා. ඕන වෙලාවක මේක පත්තු වෙන්න පුළුවන්කම තියෙනවා. මේක අනාරක්ෂිතයි. ආරක්ෂිත නැහැ. ඇයි? හැම වෙලාවකදීම අපි ඒක සූදානම් කරලා තියෙනවා කර්මය නැමැතියේදී ඔබටම පත්තු වෙන්න පුළුවන් වෙන විදිහට. දැන් මේක අපි තේරුම් ගන්නට ඕනේ හැම වෙලාවකදීම දැන් මේ ආධ්‍යාත්මික ස්කන්ධ ටිකකුත් ඊට පස්සේ ආධ්‍යාත්මික කෙලස් ටිකකුත් අපි පවත්තලා තියෙනවා. බාහිර නිමිති ඒ දේවල් පිළිබඳව ඇති කරගත්තු දෘෂ්ටි වාද පිළිබඳව නිමිති අපි බාහිරට හැම වෙලාවකදීම තබලා තියෙනවා. එනිසා බාහිර තියෙන නිමිති ඉතුරු කරපු නිසා ඔබට ආත්ම සහ ආත්මීය දේවල් පිළිබඳව ලෝකේ කතා කරන්න පුළුවන්කම තියෙනවා. මේ නානත්ත් සහගත ලෝකේ ආත්ම ආත්මීය දේවල් ඔබට හම්බ වෙන්නේ මේ විදිහට තමයි. තව මිනිස්සු ජීවත් වෙනවා. එක දිගට ජීවත් වෙන අය. භවයෙන් භවයට මැරිලා මැරෙමින් උපදමින් යන අය. භෞතිකවාදීන්ට අනුව නම් උපදින්නේ නැති අය. මොන විදිහට කල්පනා කළත් පින්නතුනේ දැන් දෘෂ්ටියට තැන හදලා තියෙනවා. මොකද්ද දෘෂ්ටියට තියෙන තැන? බාහිර ලෝකෙ නිමිති ටික ඉතුරු කරලා තියෙනවා. ලෝකෙ නිමිති වල දෘෂ්ටිය ඉතුරු කරලා තියෙනවා. දැන් දෘෂ්ටිය පවත්න්නේ මොකක් මතද? අර බාහිර ලෝකේ තියෙන නිමිති ටික මත තමයි ওই දෘෂ්ටිය කියන දේ පවත්න්නේ. බාහිර ලෝකේ තියෙන දේවල් මත තමයි ওই දෘෂ්ටිය කියන දේ පවත්න්නේ. එතකොට තමන් බාහිර ලෝකයේ තුල ඇති බවට ගත්ත නිමිති අරබය තමන් මෙහි දෘෂ්ටි උපද්ද ගත්තාම ඒ දෘෂ්ටි වලට අදාළ ලනුව ගැට ගන්නවා නිමිති වල. එනිසා ආත්මයක් කියලා ඔබ බාහිර රූපේ දිහා බලලා හඳුනගත්තාම ඒ ආත්මයක් කියලා ඔබ දැනගත්ත නිමිත්ත ඔබ තියන හැම මොහොතකම රූපේ පැත්තේ දැන් ආත්මවත් රූප ගැන ඔබට ඒ නිසා හිතන්න පුළුවන්කම තියෙනවා. අද යම් කිසි විදිහකින් ඔබට ලෝකයේ තුල නිමිති තියෙනවා නම් ඒ නිමිති දෘෂ්ටි හැටියට ඇසුරු කරපු ඔබට ඒ දෘෂ්ටියේ පැවැත්මට ඒ නිමිති උපකාර වෙලා තියෙනවා. බාහිර ජීවි අජීවි බෙහෙදයකින් තොරව ඔය ඇති බවට හම්බ වෙන සෑම දෙයක්ම අබිනිවේෂ පරාමාස නම් වූ දෘෂ්ටියට පදනම සකස් කරමින් ඔබට ඒ සෑම නිමිත්තක්ම හේතු වෙලා තියෙනවා. මේක බොහොම සියුම් කාරණාවක්. ඔබ නුවණින් හොඳින් සම්මර්ෂණය කරන්න මේ කියන කාරණාව පිළිබඳව තේරුම් ගන්නට උත්සාහවත් වෙන්න. දැන් අපි කාරණා දෙකක් කතා කළා. කෙලස් ස්කන්ධ බාහිර නිමිති කියලා. කෙලස් සහ ස්කන්ධත් ඒ වගේම බාහිර නිමිති කියලා. කෙලස් ටික සහ ස්කන්ධ ටික එකට සංප්‍රයුක්තව යෙදෙන දේවල් තදනුවත්ත කිලේශ කන්ද කියලා කිව්වේ ඒකයි. මිත්‍යා දෘෂ්ටිය හා අනුවර්තීව තියෙන එකට එක්ව පෙරලෙන එකට එක්ව පවතින කෙලෙස් සහ ස්කන්ධ කියන දේවල් ටික. ඒ වගේම දෙවෙනි එක තමයි බාහිර තියෙන සියලු නිමිති කියලා කියන්නේ. දැන් බාහිර තියෙන නිමිති ටික තමයි මේ කෙලෙස් සහ ස්කන්ධ ටිකට හේතුව විදිහට තියෙන්නේ.
නැවත නැවත මේ දේවල් හදන්න හේතු වෙලා තියෙන මේ කෙලෙස් ටික පවත්තන්න හේතු වෙලා තියෙන බාහිර තියෙන නිමිති ටික. මේක එකිනෙකට හරි උපකාරයි. මේ දෘෂ්ටිය පවත්වගෙන යන්න පුළුවන්කම තියෙන බාහිර නිමිති හම්බ වෙන නිසා නිමිති තියෙන නිසා තමයි දෘෂ්ටිය පවතින්නේ හැම වෙලාවකදී. එතකොට දෘෂ්ටියේ පැවැත්මට නිමිත්ත උපකාර කරනවා නිමිත්තේ උපකාරී බවට දෘෂ්ටිය උපකාර කරනවා. නිමිත්තේ පැවැත්මට. නිමිත්තට දෘෂ්ටියත් දෘෂ්ටියට නිමිතිත් මේ දෙක එකිනෙකට උපකාර වෙමින් මේක නතර නොවි එක දිගට යෑමක් අපිට තියෙනවා. යෑමක් කියලා කියන්නේ නතර නොවි මේ අකුසල සහගත පැවැත්ම දෘෂ්ටි සහගත පැවැත්ම පවතිනවා. අපායගාමී කෙලෙස් සහිතව මේ ධර්මයන්ගේ පැවැත්ම අපිට තියෙනවා. අන්න ඒ තැන තියෙන නිසා පින්නතුනි ඔබ කල්පනා කරන්නට අවශ්‍යයි නුවණින් සම්මර්ෂණය කරන්නට අවශ්‍යයි ඔය ධර්මයන්ගෙන් හිත මිදෙන්න විදිහට තමන්ගේ මනසපත් කරගන්න. ඔබ උත්සාහවත් වෙන්නේ මිත්‍යා දෘෂ්ටියෙන් හිත ගලව ගන්න. මිත්‍යා දෘෂ්ටිය කියනකොට අපි කිව්වා අබිනිවේෂ පරාමාස දිට්ඨි කියලා. වැඩිපුර අපි පරාමර්ශණය කරගෙන දැඩිව අල්ලගෙන ඉන්න තැන තමයි මිත්‍යා දෘෂ්ටි කියලා කියන්නේ. ඒකට අන්නේ අබිනිවේෂ පරාමාස වශයෙන් ඇති කරගන්න දෘෂ්ටිය අපිට තේරුම් අරගෙන ඒ දෘෂ්ටියෙන් මිදීම පිණිස අවශ්‍ය මාර්ගය වඩන්නට ඕනේ. මාර්ගය වඩන්න වෙන්නේ හැම වෙලාවකදීම ඔබට මේ ස්කන්ධ ටිකෙන් නිදහස් වෙන්න, කෙලස් ටිකෙන් නිදහස් වෙන විදිහට. ඒකට මේ ස්කන්ධ සහ කෙලස් ටික පවත්තලා තියෙන්නේ නැතිනම් ওই ධර්මතා ටික ඔබට හසු වෙන්නේ අර බාහිර නිමිති ටික තිබුණොත් තමයි හැම වෙලාවකදීම. බාහිර නිමිති අසුරු වෙනවා නම් බාහිර නිමිති තියෙනවා නම් ඒ නිමිති තියෙනකොට ඔබට ඒ කෙලෙසේට පැවැත්මක් තියෙනවා. එබඳු කෙලෙසේට පැවැත්මක් තියෙනකොට එබඳු නිමිති වල පැවැත්මක් පේනවා. නිමිත්තට කෙලෙසයත් කෙලෙසේට නිමිත්තත් ඔබට උපකාර වෙනවා. නිමිත්තට ස්කන්ධත් ස්කන්ධ ටිකට නිමිත්තත් කියන එක උපකාර වෙනවා. එතකොට මේ හැමදේම තියෙනවා. පැවැත්මක් හම්බ වෙනවා. එතකොට මේ සංසාර ප්‍රවෘත්තියකුත් පේනවා. සසරේ ඉපදෙමින් මැරෙමින් යනවා කියන එකත් පේනවා එතකොට. මේ හැම තැනකටම එතකොට පදනම වෙලා තියෙන්නේ බාහිර නිමිති ටික මත ඔබ ඇති කරගත්ත වැරදි සහගත දෘෂ්ටිය හා තදනුවර්ථ කෙලස් කියන දේවල්. ඒ හැම තැනකම තියෙන ස්කන්ධ ධර්මතා ටික. මේ බාහිර නිමිති වලිනුයි අර කෙලස් ටිකෙනුයි ස්කන්ධ ටිකෙනුයි හිත ගලව ගන්නකොට මිත්‍යා දෘෂ්ටිය නැති වෙලා තියෙනවා. මිත්‍යා දෘෂ්ටිය නැති වෙනකොට කෙලස් ස්කන්ධ සහ බාහිර නිමිති කියන ටික නැති වෙලා තියෙනවා. මේ කතා කරන්නේ සෝතාපට්ටි මාර්ගය පිළිබඳව. දැන් කෙනෙකුට හිතෙන්නට පුළුවන් සෝතාපට්ටි මාර්ගයෙන් බාහිර නිමිති ඔක්කොම නැති වෙලා යනවාද කියලා. ඔව් බාහිර නිමිති ඔක්කොම නැති වෙනවා. ඔක්කොම නැති වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ පිහිටා සිටි මට්ටමින් බාහිර ආයතනයේ හිත නැවත පිහිටන්නේ නැහැ කියන එක නෙමෙයි. සෝතාපන්න ආර්යයන් වහන්සේ දකින්නෙත් නිවන. එතන සෝවාන් මාර්ගයෙන් අරමුණු කරන්නේ නිර්වාණය කියන දේ නිවන තමයි. එතකොට ඒ දර්ශනාර්ථයේ යෙදෙන සම්මා දිට්ඨියෙන් එතන ලෝකෝත්තර සම්මා දිට්ඨියෙන් උපදවන්නේ නිර්වාණය වන නිසා නිවන වන නිසා එතන තියෙන්නට වෙනවා බාහිර නිමිති වලින් අනිමිත්ත බවක්. සියලු නිමිති වලින් ඇති කරගත්ත නිමිති විරහිත අනිමිත්ත භාවය ඇති කර එතන පවතින්නට වෙනවා. අන්න ඒ නිසා තමයි බහිද්ධාච සබ්බ නිමිත්තේහි වුට්ඨාති කියලා කියන්නේ. බාහිර සියලු නිමිති වලින් නැගී සිටීම වෙනවා කියලා කිව්වේ. එකෙන් කියන්නේ සෝවාන් ඵලස්තයට ඵලය ලබාගෙන පස්සේ නැවත බාහිර ලෝකේ නිමිති අසුරු වෙන්නේ නැහැ කියන එක නෙමෙයි. නිමිති අසුරු වෙනවා. හැබැයි අර සෝතාපන්න මාර්ගය ඇතුලේ මාර්ගසිත වෙලාවේදී මාර්ගයේ මොහොතේදී එයාට සියලු නිමිත්තයන්ගෙන් එයාගේ හිත නිදහස් වෙනවා. බහිද්ධාච සබ්බ නිමිත්තේහි කියලා කිව්වේ ඒකයි. සියලු නිමිති වලින් උත්හානය සිද්ධ වෙනවා. ඒකට විවර්තනය වෙනවා ප්‍රතිපක්ෂව යනවා. නිමිති වලට ප්‍රතිපක්ෂව යනවා. අනිමිත්ත බව තුල රැඳී සිටිනවා. දැන් ආපහු ආවරණය වෙන්න පුළුවන්කම තියෙනවා. එයාට ඵලයටපත් වුණාට පස්සේ ඵලසිතට අනතුරුව ඊට පස්සේ යාට ආපහු අර දේවල් පවතින්න පුළුවන්කම තියෙනවා. හැබැයි දැකපු බව නිසා නොදැකපු කෙනෙකුට තියෙන දේවල් ඇති වෙන්නේ නැහැ. දැකපු බව නිසා නොදැකපු කෙනෙකුට තියෙන දේවල් ඇති වෙන්නේ නැහැ. ඒකින් කිව්වේ මොකද්ද? දැන් කවදාවත් එළිය
පිළිබඳ නොදැක්ක එළියක් කියලා එකක් තියනවා කියලා හිතාගෙන තමන්ගේ වටේ තියෙන දේවල් ඒ ඔස්සේ දකින්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න කෙනෙකුට අන්ධකාරයක ජීවත් වෙනකොට එකපාර විදුලි එළියක් ගහනවා. විදුලි එළියෙන් එයා ඉන්න වටපිටාව ඔහුට දකින්න පුළුවන්කම තියෙනවා. ඒකට ඔහු ඉන්න වටපිටාව දකිනකොට අන්න ඒ තමයි දර්ශනාර්ථයේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ. එයා දැක්කා. දැක්කට දැන් ඒ දැකපු මොහොතට පස්සේ ඒක නැතුව යන්න පුළුවන්කම තියෙන එක නැවත ආවර්ජනා කරන්න පුළුවන් දැකපු දේ. හැබැයි නැවත ආවර්ජනා කරන්න පුළුවන් වුණාට නැවත කලවර තියනවා යාට. ඒක සම්පූර්ණම දුර වෙලා ගිහිල්ලා නැහැ. හැබැයි ඒක එයා දැක්ක බව නැති වෙන්නේ නැහනේ. කලවර වුණා කියලා දැකපු බව නැති වෙන්නේ නැහැ. ඒක ආවර්ජනා කරමින් අසුරු කරන්න පුළුවන්කම තියෙනවා. එයා දැකපු බව නැති වෙන්නේ. දැක්කාම මොකද වෙන්නේ? අර ලෝකේ වැරදි හැඟීම් තිබුණා නම් එතකන් අර විදුලි එළියෙන් දකින්නකම් වැරදි හැඟීම් තිබුණා නම් ඒවා සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ඒවලට පදනම් නැහැ. ඒවලට පසුබිම් ආයේ නැහැ. එතකොට ඒ දේවල් ඔක්කොම ඉවර වෙලා ගියා කියලා කියන්නේ අන්න ඒ කෙනාට එතකොට කවදාවත් දැන් අර නොදැක්ක දේවල් මත තිබුණු වැරදි හැඟීම් මෙච්චර කාලයක් නොදැක තිබ්බා නම් ඒක ඔක්කොම දුරු වුණා. දැකීම කියන දේ ඉපදුණා. ඉපදුන නිසා එයාට ආය අර වැරදි විදිහේ දේවල් ඇති වෙන්නේ නැහැ. ඒවා බොරු කියලා එයා හොඳටම දන්නවා. ප්‍රත්‍යක්ෂ කරගෙන තියෙනවා. ඒ වගේ සෝතාපන්න ආර්යයන් වහන්සේටත් ආත්ම සහගත සංඥා මනසිකාර නැවත කවදාවත් දෘෂ්ටි ඇති වෙන්නේ නැහැ. දෘෂ්ටි ඇති වෙන්නේ නැත්තේ ඇයි? සම්‍යක් දෘෂ්ටිය ඉපදුණු නිසා. හැබැයි සම්‍යක් දෘෂ්ටිය ඉපදුන මොහොතේදී අර සියලු නිමිති වලින් ඒ වෙලාවේදී මිදුණා. විදුලි එළිය ගහන වෙලාවේදී විදුලි ආලෝකයේ පවතින ක්ෂණය තුළ ආලෝකයේ තිබුණ ක්ෂණය තමයි ඔහු දැක්කේ. අන්න ඒ වගේ සෝතාපන්න මාර්ගයේ උපදින වෙලාවේදී අර ආලෝකයේ උපදින්නට යන තැන වගේ. එතනදී වෙන්නේ අර සියලුම විදිහෙන් දකින දර්ශන කෘත්‍ය එතන තියෙන දර්ශනාර්ථයේ තියෙන නුවණින් ප්‍රත්‍යක්ෂ කරන. එතන පවතින ප්‍රඥාව. එතන සියලුම නිමිති වලින් මිදීම. නිවන තමයි දකින්නේ. හැබැයි පිහිටා සිටීමක් නැහැ. විදුලි එළිය මොහොතෙන් නැති වෙලා යනවා වගේ ඒක ඵලයටපත් වීමෙන් පස්සේ නැවත නැති වෙලා යන්න පුළුවන්. ඒකට ආවර්ජනා කරන්න පුළුවන්. නැවත දැකපු දේ නැති වෙන්නේ නිසා සෝවාන් ඵලය කියන්නේ ඵල මට්ටමක්. ඒක පිහිටි මට්ටමක්. ඒකෙන් පරිහානියටපත් වෙන්නේ. හරියට අර දැකපු බව නැති වෙන්නේ වගේ. ඒ හිත හටගෙන හිත නිරුද්ධ වෙයි. හැබැයි ඒ දැකපු ඥාන දර්ශනේ නැති වෙන්නේ නැහැ කෙනාගේ. ඒක පවතිනවා හැම වෙලාවකදීම. ඒක නොවෙනස්ව පවතිනවා හැම මොහොතකදීම. ඒ නිසා තමයි යන් දිට්ඨි සම්පන්න පුද්ගලෝ කංචි සංඛාරා නිච්චතෝ උපගච්ඡයි. දෘෂ්ටි සම්පන්න පුද්ගලයේ කිසි සංස්කාරයක් නිට්ටයයි ගන්නවා නම් නේතං තහනං විජ්ජති. ඒ තැන කවදාවත් වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. වැරදිලාවත් ලෝකෙ නිට්ටයයි කියලා නම් හිතෙන්නේ කිසි සංස්කාරයක් නිට්ටයයි කියලා සෝතාපන්න ආර්යයන් වහන්සේට වැරදිලාවත් හිතෙන්නේ නැහැ. නේතං තහනං විජ්ජති. ඒක වෙන්නේ නැහැ. මොකද එයා දැක්ක සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය. ඉතින් අනිත්‍ය ධර්මයන් ඇතුළේ නිට්ටයයි කියලා හිතා ගන්න මෝඩකමක් යාට නැහැ. හැබැයි පේන දේත් එක්ක රැවටෙන්නේ නැහැ කියන එක කියන්න බෑ. ඒ අවිද්‍යාව තියෙන පේන දේත් එක්ක රැවටෙන්න පුළුවන්කම තියෙන නිසා කාමරාගාදී තාම හිස් වෙලත් නැහැ. කැමැත්ත අකමැත්ත ඇති වෙනවා. හැබැයි යා මේ පවතින ආත්මයක් තියෙනවා කියලා හිතන කියන එක වෙන්නේ නැහැ. මොකද ආත්ම දෘෂ්ටියට දුර වෙලා තියෙනවා. ඒකයි තදනුවත්ත කන්ද කෙලස් කියන දේවල් වලිනුත් බාහිර සියලු නිමිති වලිනුත් මිදෙනවා කියන එක මෙතනදී මේ අදහස් කරන්නේ. ඒ නිසා මෙතනදී පැහැදිලි කරන්නේ මාර්ගයක තියෙන මාර්ගසිතක තියෙන ලක්ෂණ ටික. ගොඩක් වෙලාවට මේ කාරණා ටික ඊටාම වැදගත් වෙනවා. අපි ඵලයේ පිළිබඳව බොහෝ දෙනෙක් කතා කරන නිසා මාර්ග පිළිබඳව කතා කරන නිසා මේ කරුණු පිළිබඳව ඔබ ටිකක් නිර්වෘල්ව අවබෝධ කරගන්න තේරුම් ගන්න අවශ්‍යයි. ඒ තේරුම් ගත්තොත් විතරයි ඔබට නිවැරදිව ඔබ ධර්ම අවබෝධයක් ලබලද කියන එක පිළිබඳ විනිශ්චය කරගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැති වුණොත් සමාජයේ ගොඩක් දෙනෙක් ඉන්නවා අපි නිවන් දැක්කා කියලා හිතාගත්ත. නමුත් ඇත්තටම නිවන් නොදැක්ක අය ඉතින් අපරාධේ මනුස්ස ජීවිතයේ බොහොම අපතේ යවා ගන්නවා. ඒ නිසා අපතේ නොයවා ගන්නට නම් අපිට මේ කාරණා පිළිබඳව හොඳින් තේරුම් ගන්නට සිද්ධ වෙනවා. හොඳයි අද දවසේදී ධර්ම දේශනාවන් ශ්‍රවණය කරලා මේ විදිහට වටිනා කුසලයක් සිද්ධ කරගත්ත මොහොතේ අපි මේ සියලු කුසල ධර්මයන් අනුමෝදන් කළ යුතුයිට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට
අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලයේ හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. මේ ධර්ම දේශනාවෙන් ලබාගත් සියලුම කුසල ධර්මයන් අපි විශේෂයෙන්ම සියලු දෙවියන්ටත් අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිස හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ ධර්ම දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරන ගංගොඩවිල උද්‍යාන මාවත පදිංචි ශවේන්ද්‍ර සචින්ත කාලියා ප්‍රදීප් ශිමාලි තරණි සඳරු සහන්‍යා සුජාන් ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා මිය පරලෝකීය ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නට. තම මියගිය මුත්තණුවන් වන ජී.කේ. පෙරේරා සහ ශිලිෆ් ප්‍රනාන්දු මිත්තනියට පුණ්‍ය අනුමෝදනා කරන්නටත් ඒ වගේම ඩී.එස්. පෙරේරා සහ නේරා ප්‍රනාන්දු සහ පවුලේ මියගිය සියලුම ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ නම් සඳහන් කළ ඥාතීන් ඇතුළු ඔබ සෑම සියලු දෙනා නමින්ම මේ පරලෝක ගිහිල්ලා යම් ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු වෙනවා නම් සෑම සියලු ඥාති වර්ගයා මේ පින තමන් කළ පිනක් මෙන් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වන ලබත්වා ඒ ඥාතීන්ට උතුම් නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ඥාතීන්ටත් පුණ්‍ය අනුමෝදනා කරන්න. ඒ වගේම මේ මුළු ලෝකයටම උතුම් සද්ධර්මයේ පණිවිඩය ලබා දෙමින් අද දවසේදී ධර්ම දානමය කුසලයක් සිද්ධ කරගන්නට යෙදෙන ඒ පින්වත් පිරිසටත් අපි ආශිර්වාද කරනවා. ගංගොඩවිල උද්‍යාන මාවත පදිංචි ශවේන්ද්‍ර සචින්ත කාලියා ඒ වගේම ප්‍රදීප් ශිමාලි තරණි සඳරු සහන්‍යා සුජාන් ඇතුළු ඒ පවුලේ සියලුම පින්වත් පිරිසට ඒ වගේම පින්වත් ඔබ සෑම සිළු දෙනාටත් මේ උතුම් කුසල කර්මයේ බලයෙන් රත්නත්‍රි අනන්ත ගුණානුභාව බලයෙන් නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සැලසේවා. කායික මානසික සැනසෙල්ල ඇති කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිස මේ කුසලයේ හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා හැමදිනාම පින් අනුමෝදන් වන්න. හැමදිනාටම තෙරුවන් සරණයි.